මෙත් බුද්ධාභිවන්දනා සකල සත සසරින් මුදන්නට. හොඳයි සාදුකාරයක් දෙන්න කවුරු? සාදු සාදු සාදු. නමස්කාරය කියමු. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත. සාදු සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. අති ගෞරවනීය පූජනීය හාමුදුරන් වහන්සේගේ අවසරයි. වාසනාවන්ත පින්වතුනි, අද මේ පින්වත් හැමදෙනාම බොහොම ශ්‍රද්ධාවෙන් කලම් ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය ඔස්සේ ධර්ම දානමේ මහා පින්කමක් සිදු කරගන්න සූදානම් වෙන පිරිසක්. ඇල්පිටිය අටකොහොට නවදගල පදිංචි එස්.එච්. ඥානවතී මහත්මිය ඇතුළු ඒ පවුලේ හැම දෙනාම එකතු වෙලා මේ ධර්ම දානමේ පින්කම සිදු කරන්න. විශේෂම අරමුණ තමයි යුද බිමේදී අවසන් මෙහෙයුමේදී මිය පරලොව ගිය කෝප්‍රල් අසංක රොෂාන් අනුරුද්ධ පුතණුවන් සිහිපත් කරලා ඒ පුතණුවන්ට පින් අනුමෝදන් කිරීමත්, ඒ පුතණුවන් වගේම වීරෝදාර අනුවිරුවන් විශාල ප්‍රමාණයක් මේ රට නිදහස් කරගන්න ඒ කුරිරු යුද්ධයේදී මිය පරලොව ගියා. ඉතින් ඒ සියලු දෙනාටම පින් අනුමෝදන් කිරීම ප්‍රධානම අරමුණක් කරගෙනයි මේ ධර්ම දේශනාව සිදු කරන්නේ. බණ අහන ඔබ හැම දිනාටමත් මේ ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද කරනවා. පින්වතුනි, බණ ඇසීමත් නිවන් දොරටුවක්. ධර්ම දේශනා කිරීම දේශකයන් වහන්සේගේ පැත්තෙන් දේශකයන් වහන්සේටත් නිවන් දොරටුවක්.
ඔබ අහලා ඇති මේ බුද්ධ ශාසනයේ බණ කියද්දි රහත් වෙච්ච අයත් ඉන්නවා. ලංකාවේ වැඩ හිටිය බොහෝම ප්‍රසිද්ධ මහරහතන් වහන්සේ නමක් මලියදේව මහරහතන් වහන්සේ. උන්වහන්සේ බණ කියද්දි රහත් වෙච්ච කෙනෙක්. මලියදේව මහරහතන් වහන්සේ රහත් වෙන්න කලින් උන්වහන්සේගේ උපන් ගම තිබිලා තියෙන කෑගල්ලේ. පැවිදි වෙලා වැඩ හිටිය බොහෝ කල් උන්වහන්සේ රහත් උනේ වට්ටාරමදී. ඒ විහාරයේදී පොයේ දවස්වලට දැන් අද මේ වැඩිපුර තියෙන පැයේ බණනේ. ඒ කාලේ තුන්යම් රාත්‍රී එළි වෙනකම් බණ. හවස බණ පටන් ගත්තාම එළි වෙනකම් බණ කියනවා. එදා මලියදේව ස්වාමීන් වහන්සේ පොයේ දවසක දැන් රැයට පන්දම් ගහලා එහෙම තමයි ඉස්සර බණ අහන්නේ. විශාල පිරිසක් මළුවේ දැන් බණ අහන්න වාඩි වෙලා පොයේ දවසක්. රාත්‍රී බණ පටන් ගත්තා ධර්ම දේශනාව කරගෙන යනකොට ධර්මාසනයේදීම හිත එකඟ වුණා. බණ කියාගෙන යනකොට ධර්මාසනයේදීම කෙලෙසුන්ගෙන් මිදිලා බණ කියද්දිමයි රහත් වෙන්නේ. මලියදේව මහරහතන් වහන්සේ කියන්නේ පිරිසකට දහම් දේශනකොට බණ කියද්දී ධර්මාසනයේ රහත් වෙච්ච රහතන් වහන්සේ නම. ඒ වගේමයි බුදුහාඳුරන්ගේ කාලේ හේමක කියලා මහරහතන් වහන්සේ නමක් ගැන සඳහන් වෙනවා. උන්වහන්සේත් ඒ වගේ. උන්වහන්සේ ගැන තියෙන උන්වහන්සේ ගිලන් වෙලා හිටියේ. බොහෝම ලෙඩ වෙලා නැකිට ගන්න බැරුව දවස් ගාණක් එක තැන් වෙලා. හදිසියෙම මේ ප්‍රදේශේ 69ක් චාරිකාය වඩිනවා. මේ චාරිකාය වඩින ස්වාමින් වහන්සේලා අර හේමක ස්වාමින් වහන්සේගේ කුටියට හදිසියෙම මේ බලාගෙන යන් කියලා ආවා. අනේ එනකොට උන්වහන්සේ ගිලන් වෙලා. දවස් ගාණක් නැකිට ගන්නවත් නැහැ, දානෙත් නැහැ. සිවුරු වලම මල මුට්ට වෙලා ඉක්මනට උන්වහන්සේව උස්සලා අරගෙන සිවුරු හොදලා වතුර එකක් උණු කරලා නාවලා අලුත් සිවුරක් ඇඳුවා. උන්වහන්සේ උස්සගෙන ගිහිල්ලා ඇඳෙන් තිබ්බා. දැන් උන්වහන්සේ අර ඇඳේම ඉඳගෙන අර තමන්ට උපස්ථාන කරපු සිවුරු හොදලා නාවලා අප උපස්ථාන කරපු 69ක් භික්ෂුන් වහන්සේලාට කිව්වා ආශ්මතුනි ඔහොම වාඩි වෙන්න. ඔබ වහන්සේලා මට ගොඩාක් උපකාර කරා. මම ඔබ වහන්සේලාට බණ ටිකක් කියන්න ඔහොම වැඳ ගන්න කිව්වා. අර 69ක් ස්වාමීන් වහන්සේලා වැඳගෙන වාඩි වුණා. හේමක ස්වාමීන් වහන්සේ දහම් දෙසුවා. අර ගිලන් ඇඳේ වැතිරිලා බණ කිව්වේ. බණ අහගෙන හිටපු අය අතරිනුත් පින් ඇති කීප දෙනෙක් සෝවාන් ආදී මාර්ගඵල ලැබුවා. බණ කියාගෙන යද්දිම අර ගිලන් ඇඳේදීම හේමක ස්වාමීන් වහන්සේගේ හිත කෙලෙසුන්ගෙන් මිදිලා බණ කියද්දිම රහත් වුණා. හේමක මහරහතන් වහන්සේ බණ කියද්දි රහත් වෙන්නේ. එතකොට අපිට පේනවා මේ බුද්ධ ශාසනය තුළ බණ ඇසීම නිවන් දොරටුවක් වගේමයි ධර්ම දේශනා කිරීම දේශකයන් වහන්සේට නිවන් දොරටුවක් වෙනවා. බණ අහන එක ඔබට නිවන් දොරටුවක්. දැන් ඔබ බණ අහන පිරිසක්නේ. හැබැයි ඔබ බණ අහනකොට ඔබ තුල ඇති කරගන්න ඕන කරුණු ගොඩාක් තියෙනවා. නිකන් බණ ඇහෙන එකයි අහන එකයි දෙකක්. සාමාන්‍යයෙන් දාලා තියෙනකොට නිකන් ඇහෙනවා කෑල්ල කෑල්ල. ඒක වෙනයි. බණක් අහනකොට සම්පූර්ණ දේශනාවක් බොහොම අවධානයෙන් බණ අහන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මුලැමැදාග ගැළපෙන විදිහට බණ අහන්න ඕන. ආදි කල්යාණ, මජ්ජේ කල්යාණ, පරියෝසాన කල්යාණ. මුලැමැදාග ගැළපෙන විදිහට සාත්තං අර්ථ සහිතව පැහැදිලි ප්‍රකාශන මාධ්‍යකින් පාරිසුද්ධම් බ්‍රහ්මචර්යම් පකාසේති කියන පිරිසිදු නිවන් මගමයි දේශනා කරන්න කියන්නේ. එතකොට එහෙම දේශනාවක් අහනකොට බණ අහන කෙනෙක් තුල තියෙන ඕන පළවෙනිම දේ තමයි අප්‍රමාණ ආශාවකින් බණ අහන්න කියන. කොච්චර ලාභයක්ද? කලාතුරකින් පහළ වෙන බුදු කෙනෙක්ගේ බුද්ධ වචනයක් නේ අනේ මම මේ අහන්නේ කියලා අප්‍රමාණ ආශාවෙන් බණ අහන්න ඕන. ඒ පළවෙනිම එක. දෙවනි කාරණේ සෝතං ඕදහති හොඳට කන් යොමු කරගෙන බණ අහන්න කියන. බාහිර කිසිම දෙයකට අවධානය යොමු කරන්නේ නැතුව අනුන් ගැන වටපිට බලන ඒවා මේවා ගැන මොකද හිත දුවනවා. හිතේ ස්වභාවය එක තැනක හිත පිහිටන්න බෑ. ආයතන හය ඔස්සේ හිත දුවනවා. අතීත දේවල් මතක් වෙනවා. කිසි වැඩකට නැති කුණු ගොඩවල් බණ අහනකොට හිතට ගලාගෙන එනවා. හැබැයි මම මේ බණ අහන වෙලාව බාහිර කිසිම දෙයකට හිත යොමු කරන්නේ නැහැ කියලා අනවශ්‍ය දේවල් බැහැර කරමින් දේශනාවටම කන් යොමු කරගෙන බණ අහන්න. සෝතං ඕදහති හොඳ අවධානයෙන් බණ අහන්න. ඊළඟට ඔබ බණ අහනකොට මම කොහොම හරි මේ ධර්මයේ තේරුම් ගන්නවා කියලා දැඩි අදිෂ්ඨානයකින් බණ අහන්න.
ඊළඟ කාරණේ තමයි අත්ථං ගන්හාති අර්ථ ග්‍රහණය කරගන්න. අහන ධර්ම කාරණාවල තියෙන වැදගත් කාරණා හොඳට මතක තියාගන්න බණ අහනකොට දක්ෂ වෙන්න. බණ අහනකොට ධර්ම කරුණු මතක තියාගන්න. ඊළඟ එක තමයි අනත්තං රිංචති. බණ අහන වෙලාවේ අනවශ්‍ය දේවල්, බාහිර දේවල් සියල්ල බැහැර කරන්න කියලා. එතකොට බලන්න බණ අහන කෙනෙකුට කොච්චර ධර්ම දේශනාව තුළ මොනතරම් ගුණ ධර්ම ඔබ ඇති කරගෙන බණ අහන්න ඕනද කියලා. එතකොටයි බණ ඇසීම ඔබට නිවන් දොරටුවක් වෙන්නේ. හොඳ අවධානයෙන් බණ අහනකොට පින්වතුනි ඒ අහන දේශනාව තුළම පංච නීවරණ යටපත් වෙනවා. දැන් ඔබ දේශනාවකටම අවධානයෙන් බණ අහනකොට ඒ දේශනාව තුළ පංච නීවරණ යටපත් වෙනවා. එහෙම නීවරණ යටපත් වෙලා දේශනාව තුළම බණ අහද්දී හිත එකඟ වෙනවා. එතන ඉඳන් බුදුරජාන් වහන්සේ පෙන්වන මහණෙනි ධර්මාවබෝධය අරමුණු කරගෙන හිතක් එකඟ වෙලා බණ අහනවා නම් බොජ්ජංග ධර්ම 7ක් වැඩෙනවා කිය. නීවරණ යටපත් වෙච්ච ගමන් දේශනාවෙම හිත පිහිටනකොට එතන වැඩෙන්නේ සති සම්බොජ්ජංගය. ඊළඟට ඔබ අහන ධර්ම කරුණු නුවණින් විමසනවා. එතන වැඩෙන්නේ ධම්මවිචේ සම්බොජ්ජංගය. ඊළඟට කොහොම හරි මේ ධර්මය අවබෝධ කරගන්න ඕන කියලා වීරියක් හිතේ උපදිනවා. ඒ තමයි විරිය සම්බොජ්ජංගේ. ඊළඟට හිතේ ඇති වෙන නිරාමිස සතුටක් ප්‍රීති සම්බොජ්ජංගේ. බණ අහනකොට හිතේ ඇති වෙන සතුට ධර්මාස්වාදයක් ඇති වෙනවා. ඊළඟට හිත එකඟ වේගෙන එනකොට කය සැහැල්ලු වෙනවා පස්සද්ධි සම්බොජ්ජංගේ. සමාධි උපේක්ඛා ඔය විදිහට හොඳ අවධානයෙන් බණ අහනවා නම් බණ අහද්දි බොජ්ජංග ධර්ම 7ක් වැඩෙනවා. ඒ නිසා ඔය කරුණ හොඳට මතක තියාගෙන අපි බණ අහනකොට කවදා කොතන කොයි මොහොතේ බණ ඇහුවත් මං කොහොම හරි මේ ධර්මයේ තේරුම් ගන්නවා කියන අදිෂ්ඨානෙන් බණ අහන්න දක්ෂ වෙන්න. ඊළඟට පින්වතුනි මේ පින්වතුන් මේ ධර්ම දේශනාව සිදු කරන්න විශේෂයෙන්ම යුද බිමේදී අවසන් මෙහෙයුමේ මියගිය කෝප්‍රල අසංක රොෂාන් අනුරුද්ධ පුතණුවන් සිහිපත් කරලා ඒ පුතණුවන්ට පින් පැමිණවීම ප්‍රධානම අරමුණක් හැටියට සඳහන් කරා. ඒ වගේම ඔබට ධර්ම දේශනාව අතරතුරම බණ අහන ලක්වාසී ලෝවාසී හැම දිනාටම තව විශේෂ පින්කමක් අපි සිහිපත් කරනවා. ඒ තමයි මාර්තු මාසේ 23 වෙනිදා සෙනසුරාදා ලංකාවේ තියෙන විශාලම චෛත්‍ය මොකද්ද? ජේතවන චෛත්‍ය. රුවන්වැලි සෑයටත් වැඩිය විශාලයි. ජේතවන චෛත්‍ය ඒ චෛත්‍යයේ තැන්පත් කළ තියෙන බුදුරජාණන් වහන්සේගේ ඉන පැළඳි පටි ධාතුන් වහන්සේගෙන් කොටසක්. ඊළඟට අපේ බුදුරජාණන් වහන්සේ 500ක් රහතන් වහන්සේලා සමග කැලණියට වැඩම කරපු ගමනේ ඔය සෑය ඉදිවෙන ඔය භූමියේ සමාපත්තියෙන් වැඩ හිටිය තැන. එතනත් සමාපත්තියෙන් වැඩ හිටියා. ඊළඟට දේවානම්පියතිස්ස රජුරෝ මිහිඳු මහරහතන් වහන්සේට බණ කියන්න ඉස්සල්ලාම මණ්ඩපයක් හදලා මිනිස්සු රැස් කරලා බණ කියන්න ඉස්සල්ලාම හදලා දුන්නේ ඔතන. සාමාන්‍ය මිනිස්සුන්ට මිහිඳු මහරහතන් වහන්සේ දේවදූත සූත්‍රයෙන් පළවෙනිම දේශනාව කරේ ඔතනයි කියන්නේ. මිනිස්සුන්ට බණ කියන්න කලින් තමයි ඉස්සල්ලාම ආපු ගමන්ම ඉස්සල්ලාම කාටද මුලින්ම බණ කිව්වේ? රජ්ජුරුවන්. ඊට පස්සේ රාත්‍රී දෙවියන්ට සමචිත්ත පරියාය සූත්‍රය. පහවදා දහවල් දානේ වළඳලා මාලිගාවේ හිටපු බිසෝවරුන්ට බණ කිව්වා. පේතවත්තු විමානවත්තු. අන්නේ වෙලාවේ තමයි රජ්ජුරුව මගේ සාමාන්‍ය රටවැසියන්ට ඔබ වහන්සේ මේ උතුම් ධර්මයේ දේශනා කරන සේක්වා කියලා රජ්ජුරුවන්ගේ ඇත් ගාලත් එතන අසල කියන තිබ්බේ. ඒ ඇත්තු ටික ඉවත් කරලා එතන සුද්ධ කරලා සුදු වැලි අතුරලා මණ්ඩපයක් හදලා මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු ඒ ආපු රහතන් වහන්සේලා පිරිස එතනට වඩම්මලා බොහෝ නගරවාසීන් විශාල පිරිසක් එකතු කරලා රජ්ජුරුවම ආරාධනයක් කරා ස්වාමීනි මේ මගේ රටවැසියෝ මේ උතුම් ධර්මයේ මේ රටවැසියන්ට දේශනා කරන සේක්වා කියලා. මිහිඳු හාමුදුරු බණ කියන්න පටන් ගත්තේ එතනින්. ඒ ජේතවන චෛත්‍ය මුල් කරගෙන අපි මාර්තු 23 වෙනිදා විශාල සෑවන්දනා පින්කමක් කරනවා. හැබැයි මේ පින්කම සම්පූර්ණයෙන්ම කරන්නේ රණවිරුවන් අරමුණු කරගෙන පින්කම කරන්නේ. ඒ පින්කමේ එකම අරමුණ තමයි රණවිරුවන්ට ආශිර්වාද කිරීමත් මිය පරලොව ගිය රණවිරුවට පින් අනුමෝදන් කිරීම. ඉතින් අපි ලංකාවේ අද අපි නිදහසේ හුස්ම ගන්නේ මේ බණ ටිකක් කියන්නේ පින්කම් කරන්නේ ඒ ජීවිත පරිත්‍යාග කරපු රණවිරුවන්ට පින් සිද්ධ වෙන. නැත්නම් පින්කමක් කරන්නද?
දළදා මාලිගාවෙත් බෝම්බ පිපිරෙන්නේ නැද්ද? ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ සීල් ගත්ත පිරිසට ඇවිල්ලා වෙඩි තියලා මැරුවා. රුවන්වැලි සෑයේ පින්කමකට යනකොට දඹුල්ලේ බස් එකක බෝම්බයක් තියලා පින්කම දවසේ පින්කමට යන අම්මලා තාත්තලා බොහෝ පිරිසක් මැරුණා. වෙන අයකින් විතරයි පින්කම් වලට එන මිනිස්සුන්ගෙනු පලිගත්. හාමුදුරුවෝ කපලා කරලා මැරුවේ නැද්ද? එතකොට අද අපි නිදහසේ බනහන්නේ පින්කම් කරන්නේ අද මේ තරම් නිදහසේ රටේ ඇවිදින්නේ. ඒ රණවිරුවන්ට පින් සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි විශේෂයෙන්ම රණවිරුවන් අරමුණු කරගෙන මේ පින්කම කරනවා. සෑමලුව සම්පූර්ණයෙන් වෙන් කරන්නේ රණවිරුවන්ටයි මිය පරලොවගේ රණවිරුවන්ගේ දෙමව්පියෝ වෙනුවෙනුයි විතරයි මලුව. මලුවෙන් පල්ලෙහා තමයි සාමාන්‍ය මිනිස්සු ඔක්කොටම ඉන්න අපි හදන්නේ. ඒ නිසා ඔබටත් ආරාධනා කරන ගමන් මේ බණහන පවුල්වල මිය පරලොවගේ රණවිරුවන්ගේ අම්මලා තාත්තලා ඥාතීන්ට ඒ දරුවන්ගේ පින්තූර අරගෙනම සෑමලුවට එන්න කියලා අපි ආරාධනා කරනවා. මාර්තු 23 සෙනසුරාදා දවසේ හවස සෑ වන්දනාව කරලා අපි ත්‍රිවිධ හමුදාව අපි දැන් දැනුවත් කරගෙන යනවා. හමුදාවේ සහයෝගය ඇතුව ඒ සේනාංකවල දජ තැන්පත් කරලා සෑ මළුවේ පින්කම කරලා ආශිර්වාද කළ රණවිරුවන්ට ආශිර්වාද කරලා මිය පරලොවගේ රණවිරුවන්ට පින් අනුමෝදන් කරන්න සිදු කරන මහා පින්කමක් සිදු වෙන්නේ. ඒ කාරණයක් සිහිපත් කරමින් පින්තුනේ අපි දන්නවා ඉතිහාසය ඉඳන් ගත්තහම අපේ රට බුදුරජාණන් වහන්සේ දැන් මේ අපි ජීවත් වෙන ලංකා භූමිය බුදුරජාණන් වහන්සේ දඹදිව පහළ වුණාට උන්වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 400ක් වගේ යනකොට දඹදිවින් බුද්ධ ශාසනය අතුරුදහන් වෙනවා. ඒකට හේතුව මෝගල් ආක්‍රමණ අර වගේම මුස්ලිම් ආක්‍රමණ. පන්සල් ගිනි තියලා වෙහෙර විහාර ගිනි තියලා හාමුදුරුවෝ කපලා කොටලා මරලා ඉන්දියාවේ බුද්ධ ශාසනය විනාශ වෙලාම ගියා. එක භික්ෂුවක් හොයාගන්න නැති මට්ටමට විනාශ වුණා. අද දඹදිව තියෙන්නේ සිද්ධාස්ථාන ටික විතරයි. අද අත්තිවාරම් තියෙනවා. ඒවත් කඩලා බිඳලා විනාශ කරලා ගිනි තියලා අර තියෙන අත්තිවාරම් වල කොටස් ටික තැන් ටික තියෙන. හැබැයි බුදුරජාණන් වහන්සේ දකිනවා උන්වහන්සේ පිරිනිවන් මංචකයේදී දකිනවා අනාගතයේ බුද්ධ ශාසනයේ බොහෝ කාලයක් ආරක්ෂා වෙනවා මේ ලංකා භූමිය මුල් කරගෙන. දීඝනිකායේ අටුවාවේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ වැඩ ඉඳලා සක්‍ර දෙවියන්ට පවරනවා පතිට්ඨිස්සති දේවේන්ද්‍ර ලංකායම් මම ශාසන. සක්‍ර දේවේන්ද්‍රේ මගේ බුද්ධ ශාසනයේ බොහෝ කාලයක් ලංකා භූමිය තුල ස්ථාපිත වෙනවා. ඒ නිසා තථාගතයන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පස්සේ ලංකා භූමියේ බුද්ධ ශාසනය ආරක්ෂාව වෙනුවෙන් උපකාර කරන්න කියලා සක්‍ර දෙවියන්ට පවරනවා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ වැඩ ඉඳලා. ඒ නිසා පින්වතුනි මේ ලංකා භූමිය ගත්තොත් දැන් අද වෙනකොට අපි හිතන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2560 ගාණක් වෙනකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ ආදාහණයෙන් පසු ඉතිරි වෙච්ච සර්වඥ ධාතුන් වහන්සේලාගේ විශාලම ප්‍රමාණයක් අද ලෝකේ වැඩ ඉන්නේ කොහෙද? ලංකාවේ. ආයෙ වෙන කොහෙවත් නෙමෙයි. මුළු බුදු සිරුරේ සියලුම ධාතුන් වහන්සේලාගෙන් 8න් එකක් එක ඩ්‍රෝනයක්ම වැඩ ඉන්නේ රුවන්වැලි මහා සෑය. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ විශාලම ධාතුන් වහන්සේන් ලලාට ධාතුන් වහන්සේ වැඩ ඉන්නේ සේරුවිල මංගල මහා චෛත්‍ය. ඊළඟට අකු ධාතුන් වහන්සේලා දෙනම නොබිඳී නොකැඩී නොවිසිරි ඉතිරි වෙච්ච ධාතුන් වහන්සේලා 7 නමගෙන් ලලාට ධාතුන් වහන්සේ අකු ධාතුන් වහන්සේලා දෙනමයි 4 දළදා වහන්සේලා. එයින් වාම අකු ධාතුන් වහන්සේ වැඩ ඉන්නේ බඹලව සලුමිනිසෑය. එතකොට දකුණු අකු ධාතුන් වහන්සේ දෙව්ලොව සිළුමිනිසෑයේ තිබුණේ. මිහිඳු මහරහතන් වහන්සේ සුමන සාමණේරයන් වහන්සේලවා සක්‍ර දෙවියන්ගෙන් ඉල්ලගත්තා. ඒ ඉල්ලලා යවන කොටත් දැනුවත් කරනවා සුමන සාමණේරයන් වහන්සේට තමයි කියන්නේ. ඔබ ගිහින් සක් දෙවිඳුට කියන්න කියනවා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන මොහොතේ ලංකා භූමියේ බුද්ධ ශාසනය වෙනුවෙන් ආරක්ෂා කරන්න කියලා සක්‍ර දෙවියන්ට පැවරුවා. ඒක සිහි කරලා ඉල්ලන්න කිව්වා. නැත්නම් දෙන්නේ නැහැ. දෙවියන් බොහොම සද්ධාවෙන් වැඳුම් පිදුම් කරන පූජනීය ධාතුන් වහන්සේ දෙයිද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඔබට මේ වගකීම පවරලා තියෙන්නේ කියලා සිහි කරලා ඉල්ල ගන්න කිව්වා දකුණු අකු ධාතුන් වහන්සේ.
ඒ දකුණු අකුධාතුන් වහන්සේ තමයි අද අනුරාධපුර තූපාරාම සෑයේ තැන්පත් වෙලා වැඩ ඉන්නේ. බුදුරජාන් වහන්සේගේ විශාලම ධාතුන් වහන්සේලායි. ඊළඟට සතර දළදා වහන්සේලාගෙන් වාම යටි දළදා වහන්සේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අද වැඩ ඉන්නේ. ඊළඟට දකුණු දළදා වහන්සේ නමක් සෝමාවතී චෛත්‍යයේ වැඩ ඉන්නේ. තවත් එක් දළදා වහන්සේ නමක් ගැන තොරතුරක් ඔය මේ තියෙනවා තිස්ස මහාරාම සෑයේ. බුදුරජාණන් වහන්සේගේ දළදා වහන්සේ නමක් වැඩ සිටින විස්තරයක් කිරින්දේ සෙල්ලිපියකින් හම්බුණා. එතකොට ඒ වගේ තොරතුරු තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ග්‍රීවා ධාතුන් වහන්සේ මේ බෙල්ලේ තියෙන අස්ථි 7ක් තියෙන බෙල්ලේ මේ කොඳු වැට පෙළිය ඉහළම ග්‍රීවා අස්ථි කියලා කියන්නේ. ග්‍රීවා ධාතුන් වහන්සේ වැඩ ඉන්නේ මයංගන චෛත්‍යය. එතකොට අපිට ඌර්ණ රෝම ධාතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ මේ දෙබැම මැද පිහිටි දක්ෂිනාරුතව කරකැවිලා කෙලවර ඉහළට හිටින විදියට පිහිටපු සුදු බුදුරැස් විහිදිච්ච ඌර්ණ රෝම ධාතුන් වහන්සේ මිහින්තලේ සේල චෛත්‍යයේ වැඩ ඉන්නේ. එතකොට ඔය කීපයක් මං කියාගෙන ගියේ. බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලාගෙන් අද වැඩිපුරම ප්‍රමාණයක් උරුම වෙලා තියෙන්නේ මේ ලංකාවට. හරියට ලංකාව දිහා ගත්තොත් ධාතු මන්දිරයක් වගේ රටක් අපේ රට. ඒ නිසා මේ උතුම් ලංකා භූමියේ ආරක්ෂා විටින් විට දැන් මේ ධර්මයේ බලවත් වෙන මේ රටට නොයේක් විදිහ ආක්‍රමණ එනවා. මාර බලවේග බලවත් වෙනවා. විටින් විටට අධර්මයේ බලවත් වෙනවා. එවැනි කාලවල මේ රට ආරක්ෂා කරගත්තේ බෝධිසත්ව පාරමී පුරන බෝධිසත්වරු තමයි පහළට ආවේ. දැන් දුටුගැමුණු රජුරෝ කියන්නේ කවුද? මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ දකුණත් සව් පදවියට පත් වෙන අසංඛේයකොත් කල්ප ලක්ෂයක් පාරමී පුරපු කෙනා. සද්ධාතිස්ස රජුරෝ කියන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ වමත් සව් පදවියට පත් වෙන අසංඛේයකොත් කල්ප ලක්ෂයක් පාරමී පුරපු කෙනා. විහාර මහදේවියත් කාවන්තිස්ස රජුරෝත් ගැන සඳහන් වෙන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ගිහි කල අම්මා තාත්තා වෙන්නේ දෙන්න කියලා. කල්ප ලක්ෂයක් පෙරම් පුරනවා මව් පදවිය පිය පදවිය ප්‍රාර්ථනා කරගෙන බුදු වෙන ආත්මේ බුදු කෙනෙක්ගේ. එතකොට මේ වගේ සසරේ බොහෝ පින් කරපු මහා පින්වන්ත අය තමයි දෙව්ලොවින් මනුලොවට ඇවිල්ලා මේ බුද්ධ ශාසනය ආරක්ෂා කරලා රට බේරගෙන එවැනි පූජනීය භූමියක් මේ තියෙන්නේ. ඒ නිසා පින්වතුනි ඔබ මේ අම්මලට ඥාතීන්ට එක පැත්තකින් ගත්තොත් තමන්ගේ දරුවා යුද්ධයෙන් මිය ගියා කියනකොට තරුණ වයසේ අනේ අපේ දරුවෝ අකාලේ නැති වුණා නේද කියලා හිතෙනවා. හැබැයි ඒ වගේම තව පැත්තකින් මේ වගේ පූජනීය බුද්ධ භූමියක් බුදුහාඳුරන්ගේ ධර්මයේ පිහිටන රට මේ උත්තම ධාතුන් වහන්සේලා වැඩ ඉන්න මේ පුණ්‍ය භූමිය බේර ගන්න නේද මේ ජීවිත පරිත්‍යාග කරේ. ඒ තුල තව කී දෙනෙක් නම් අද නිදහසේ හුස්ම ගන්නවද? මරණ බයක් නැතුව කී දෙනෙක් අද රටේ ජීවත් වෙනවද? ඒ සියලු දෙනා වෙනුවෙන් නේද අපේ දරුවෝ මේ ජීවිත පූජා කළා මේ රට බේරලා දුන්නේ කියලා තව පැත්තකින් ඔබට සතුටු වෙන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි මේ කාරණිය සිහිපත් කරගෙන අපි කවුරුත් මේ ජීවත් වෙන්නේ මේ මනුස්ස ලෝකේ ගත්තොත් අමාරුම කාලෙක. ඒක හැම වෙලෙම හිතන්න. ඒ තමයි මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙලා අවුරුදු 100න් 15ට අඩු වෙනකොට අංගුත්තර නිකායේ තියෙන මහා සාල කියලා සූත්‍රය. මේ මහා සාල සූත්‍රය බුදුරජාණන් වහන්සේ පෙන්නන මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙලා අවුරුදු 100න් 15ට අඩු වෙනකොට අකුසල් 3ක් මිනිස්සු අතර ලෝකේ බලවත් වෙනවා කියලා. අධර්ම රාගයයි, විෂම ලෝභයයි, මිත්‍යා ධර්මයයි. ඔය කරුණු 3 මිනිස්සු අතර බලවත් වෙනවා කියන්නේ. ඒවා බලවත් වෙන්න අවුරුදු 100 ඉඳන් වේගෙන් ආයුෂ පිරිහිලා මිනිස්සු විකෘති වෙනවා. සත්තු වගේ වෙනවා කියලා. ඔබ අහලා ඇති මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙලා අවුරුදු 10ට ලං වෙනකොට නිකන් මිනිස්සු කොයි වගේ කියලා තියෙන්නේ. මිනිස්සු එළුව බල්ලු බලල්ලු තිරිසන්නුන්ට අන්ත වෙනවා කියලා. සත්තු වගේ කියන රාගෙන් මේ මගේ අම්මා නේද, මේ මගේ දරුවා නේද, මේ මගේ සහෝදරයා නේද, ගුරුවරයා නේද? ඒ සමාජ සම්මත සීමාවක් නැහැ කියන සත්තු වගේ කියන. ඊළඟට ද්වේෂයෙන් එකිනෙකා ගැන ලේ පිපාසයක් කියනවා තියෙනවා. කෙනෙක් දකින්නකොට බුදුරජාණන් වහන්සේ පෙන්නන මේ ආයුෂ පිරිහිලා විනාශේ ලං වෙනකොට ඔබ අහලා ඇති මෘග සංවරසාව හැලා මෘග සංඥාවක් පහළ වෙනවා. ඒ මෘග සංඥාව බුදුහාඳුර පෙන්නන්නේ
මුව වැද්දෙකුට මුවෙක් ඇස ගැටුණට පස්සේ ආයි වටපිට බලන්නේ නැහැ කියනවා. දැන් අපි හිතමු වැද්දෙක් යනවා දඩේ මේ මුව මරන්න යන වැද්දෙක්. කොහොම කැලේ ඇවිදගෙන යනකොට හදිස්සියෙම කොහේ හරි පඳුරක් අස්සේ ඉඳලා මුවෙක්ව ඇස ගැටෙනවා. ආයි වටපිට බැලිල්ලක් නැහැ කියනවා. ඒ අරමුණටම ඉලක්ක කරගෙන ඒ මුවා පස්සෙම පන්නනවා තමන්ගේ අනතුරු හිතන්නේ නැහැ කියනවා. තමන් ලෙස්සල වැටෙයිද පඳුරක් තියෙනවද ගලක හැප්පෙයිද ඒව බලන්නේ නැහැ කියනවා. මුවා මරණකන් තමන්ට මොන අනතුරක් වුණත් අර මුවා පස්සෙම පන්නගෙන යනවා කියන එක එල්ලේ. අන්නේ මුග්‍ර සංඥාව මිනිස්සුන්ට මිනිස්සු ගැන පහළ වෙනවා කියන. මුර්ගසම් වර්ෂාවෙන් මිනිස්සුන්ගේ මනස විකෘති වෙලා අම්මලා දරුව මරන්න පන්නනවා කියන. දරුවෝ දෙමව්පිය පස්සේ පන්නනවා කියන. සහෝදරයෝ පස්සේ පන්නනවා කියන. එකිනෙකා මරාගෙන දවස් 7යි කියනවා යන්නේ. වැඩි කාලයක් යන්නේ. මේ ලෝකෙම මිනිස්සු මරාගෙන ලෝකෙ ලේවිලක් වෙන්න දින 7යි කියනවා යන්නේ. අද සාමාන්‍යයෙන් ගොයි නිකන් රටවල් වල යුද්ධයක් ගත්තත් අවුරුදු 100 ගණන් ඇදෙනවනේ. සමහර අවුරුදු 20 30 දැන් අපේ රටේ යුද්ධය අවුරුදු 30ක් ඇදුණා. ওই දෙවනි ලෝක යුද්ධේ පළවෙනි ලෝක යුද්ධ ගත්තත් අවුරුදු 10 අවුරුදු 7-8 හරි ওই යුද්ධය ඇදිනවා. අඩු ගානේ මාස ගණන් හරි යුද්ධ කරනවා රටවල්. ලෝකෙම විනාශ වෙන්න දින 7යි කියනවා යන්නේ. ලෝකේ ආය එක රටකවත් ඉතුරුවක් වෙන්නේ හැමෝම මරාගෙන දකින මිනිස්සු විකෘතියකින් ලේ පිපාසයෙන් මරනවා කියන. බුදුරජාණන් වහන්සේ පෙන්නන මහණෙනි දෙන්නෙක් එකට හැංගුණත් එක්කෙනෙකුට අනිත් කෙනා මරණ සිතුවිලි කියන ඇති වෙන්නේ. බේරෙන්නේ කවුද එතකොට? තනියෙන් හැංගිච්ච සතියකට ඒ විපත වෙන්න කලින් දේවතාවරු මිනිස් වෙස් මවාගෙන මිනිස්සු අතර විලාප දීගෙන කියාගෙන යනවා කියනවා. මෙන්න මේ වගේ මහා වර්ෂාවක් අනාගතයේ ඇදහැලෙන ලකුණු වෙනවා. ඒ වැස්සෙන් තෙමුනොත් මිනිස්සු විකෘති වෙනවා. ඒ නිසා දින ගණනාවකට සතියක් ওই වැස්ස වහිනවා. දවස් 7-8කට කන්න බොන්න පුළුවන් කෑම වතුර අරගෙන තනියෙන් හැංගියල්ලා. දෙන්නෙක් එකට නම් හැංගෙන්න එපා කියලා කියාගෙන යනවා. හැබැයි පිළිගන්නේ නැහැ කියනවා. ඒකට හේතුව මොකද? බුදුරජාණන් වහන්සේ පෙන්නා මහණෙනි මිනිස්සුන්ගේ ආයුෂ පිරිහිලා අවුරුදු 10ට ලං වෙනකොට කුසල් කියන වචනේවත් අහපු කෙනෙක් ලෝකේ නැහැ කියනවා. එහෙනම් ඒකේ තේරුම තමයි ඒ කාලේ එනකොට ධර්මයේ අතුරුදහන් වෙලා ගොඩාක් කල් කුසල් කියන වචනයක්වත් අහපු කෙනෙක් ලෝකේ නැහැ කියනවා ඒ කාලේ. ඒ වෙනකොට ලෝකේ බලවත්ම දේ නියත මිත්‍යා දෘෂ්ටිය. මෙලවක් නැහැ, පරලොවක් නැහැ, පින්පව් කියලා දෙයක් නැහැ, පින් කරලා වැඩක් නැහැ, දෙමව්පියන්ට සලකලා වැඩක් නැහැ. ඔය ඕපපාතික සත්‍යයන් කොහෙද වුන් ඉන්නේ? ඔය වගේ අදහස් අදත් නැද්ද? ඔය වගේ හැබැයි ලෝකෙම ඔය වගේ කියනවා එදාට. අද ඉතින් ටික දෙනෙක්නේ පවුල් වල ඔය වගේ පව්කාරයෝ ඉන්නේ මෙලෝ පරලෝ පිළිගන්නේ. පින්පව් විශ්වාස කරන්නේ නැහැ. මැරිලා මොකෙක් වුණාම මොකද කියාගන්නයි නැද්ද? ඉන්නවා. හැබැයි ඔය අදහස මුළු ලෝකෙම මිනිස්සු තුල බලවත්ම දේ වෙන්නේ මිනිස් ආයුෂ පිරිහිලා අවුරුදු 10ට පිරිහිනකොට කුසල් කියන වචනේ දන්නේ නැහැ කියන කවුරුත්. එවැනි යුගයක සත්වයන්ගේ විනාශයක් වෙනවා. ඒකට කියන්නේ සත්ව අන්තක්කල්ප විනාශය. අපි මේ අන්තක්කල්ප විනාශ වෙන්නේ ওই විදියට. දැන් හිතන්න අද අපි ඉන්නේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100නුත් පල්ලෙහාට පිරිහිච්ච තැනක නැද්ද? අපේ බුදුහාඳුර පහළ වෙච්ච කාලේ නම් මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 120ක්. ඒ සාමාන්‍ය ආයු අපේක්ෂාව. බක්කුල මහරහතන් වහන්සේ ගැන අහලා ඇති අවුරුදු 100 කීයක් වැඩ හිටියද? 60ක් වැඩ හිටියා. උන්වහන්සේ දැන් ඔබට හිතෙන්න පුළුවන් ඉතින් අවුරුදු 160ක් කියන්නේ ඉතින් පිරිනිවන් පාන කාලේ නම් වයසට යන්නේ නැති කියලා හිතෙනවන්නේ. ලෙඩ වෙලා වයසට ගියේ ඔය මොනවා වුණත් මැරෙනකොට ලෙඩක් හැදෙනවනේ කියලා අපි හිතනවන්නේ. බක්කුල හාමුදුරන්ට අවුරුදු 160ක් හිටියත් තරුණ පෙනුම කාය ශක්තිය ඒ විදිහටම තිබ්බා කියනවා. ඒ පින ගැන නම් අද අපිට හිතන්නවත් බෑ. ඒ දේශන දිහා ගත්තාම බක්කුල හාමුදුරන්ගේ පුණ්‍ය ශක්තිය. දැන් අපේ බුදුරජාණන් වහන්සේ ලෙඩ වුණාද නැද්ද? බුදුහාමුදුර ලෙඩ වුණා. උන්වහන්සේ පිරිනිවන් පාන යන ගමනේ ලේත් සමග බඩේලිය ගියා. ලෝහිත පක්ඛන්දිකා රෝගය කියලා සඳහන් වෙන්නේ. ආනන්ද කලන්තේ පිපාසයි ආසනයක් පනවන්නේ. බුදුහාමුදුරන්ට කලන්තේ හැදුණා.
බක්කුල මහරහතන් වහන්සේට පැවිදි ජීවිතයේ අවුරුදු 80ක් බුදුහාඳුරන්ගේ මුළු ජීවිත කාලෙම අවුරුදු 80යි. ගිහි කාලේ දුෂ්කර ක්‍රියා කරන කාලේ බුදු වෙලා කාලේ ඔක්කොම එකතු කරපුවාම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නේ අවුරුදු 80 දී. බක්කුල හාමුදුරුවෝ පැවිදි වෙන්නේ අවුරුදු 80 දී. පැවිදි ජීවිතේත් අවුරුදු 80 අවුරුදු 160. පැවිදි ජීවිතයේ තුල ඒ අවුරුදු 80ම නිදාගෙන නැහැ කියන කවදාවත්. හිතන්නවත් පුළුවන්ද? දැන් අපිට නිින්දක් අඩු වුණොත් දැන් මම මේ බණ කියවට හරිය වෙහෙසෙන් ඉන්නේ. මං ඉතින් ඊයේ බණ කියලා ආයෙ පාන්දර බණ්ඩාර වෙලා ඉඳා. ඉතින් නිින්ද නැහැ. ඉතින් මේ හිටගෙන නිින්ද යන විදිහට ඉන්නේ. ඉතින් මේ අපිට පොඩ්ඩක් නිින්ද නැති වුණොත් ඉන්න බෑනේ. අතපය රිදෙනවා, ඇස් රිදෙනවා. කලන්තේ වගේ අපිට එහෙම නැද්ද? අවුරුදු 80ක් නිදාගත්තේ නැහැ කියපුවාම. ඇයි නිින්දක් අවශ්‍ය කායික වෙහෙසක් දැනෙනවා නිදාගත්තේ නැත්නම්. නිින්ද අවශ්‍ය ඒකට. බක්කුල හාමුදුරන්ට කවදාවත් කයට වෙහෙස කියන එක දැනිලම නැහැ කියන. උන්වහන්සේ පරිහරණය කරේ ඉරියව් 3යි කියනවා. හිටගෙන ඉන්න ඉරියව්වයි වාඩි වුණත් කොන්ද හේතු කරන්නේ නැහැ කියන කවමදාවත් කිසිම දෙයකට. කිසිම තැනක කොන්දක් හේතු කරලා වාඩි වෙන්නේ නැහැ කියන. සක්මන් කරන ඉරියව්. ওই ඉරියව් 3 විතරයි කියන පරිහරණය කරේ. හැම වෙලාවෙම රැලි වෙනකම් භාවනාවෙම සමාපත්තියෙන් වැඩ ඉන්න. එක්ක සක්මන් කරනවා. එක්ක හිටගෙන ධර්මයේ සිහි කරනවා. උන්වහන්සේගේ කටයුතු උන්වහන්සේම කරගත්තා මිසක් කිසිම කෙනෙකුට කියලා මුළු ජීවිත කාලෙම මට මෙන්න මේක කරලා දෙන්න, මාව චුට්ටක් අල්ලන්න, මට ඕන ඕක ගෙනත් දෙන්න කිසිම කෙනෙකුට කියලා උපස්ථානයක් කරවගෙනවත් ලබලවත් නැහැ කියන. අපිට ඉඳගත්තු නැගිටින්නවත් පුළුවන්ද? කාට හරි කියන පොඩ්ඩක් මාව උස්සලා පොඩ්ඩක් අල්ලන්න කියලා හරිනේ නැගිට ගන්න. ඔළුව රිදෙනවා තෙල් ටිකක් දාන්න කියයි, කකුල අත ගන්න කියයි, කොන්දේ අමාරුව කියයි. බක්කුල හාමුදුරන්ගේ මුළු ජීවිතේම කිසි කෙනෙකුට කියලා උපස්ථානයක් ලැබලා නැහැ. ওই දේශනාවේ තියෙනවා විනය පිටකේ මේ ජේතවනයේ තිබුණා කියනවා ගිනිහල්ගේ සන්තාගාර. ඒ කියන්නේ අර අද ආයුර්වේදයේ තියෙන ඔය ස්ටීම් බාත් කියලා කියන්නේ දුම් අර බෙහෙත් කොළ දාලා දුම අල්ලනවනේ ඇඟට. ඒක ඖෂධ කාමරයක් වගේ හදලා ඒකට බෙහෙත් කොළ දාලා දුම් අල්ලනවා. ඒක ප්‍රතිකාරයක්. කවදාවත් අඩියවත් තියලා ඇතුළකට නිකන්වත් බලන්නවත් ඇතුළට ගිහිල්ලා නැහැ කියනවා. ජීවිත කාලෙටම අරලු ගෙඩියක තරම්වත් පුංචි බෙහෙතක් කියලා දෙයක් අරලු ගෙඩියක තරම්වත් අරගෙන නැහැ කියන. එතකොට හිතන්න මොන තරම් පුණ්‍ය ශක්තියක්ද කියලා. උන්වහන්සේ පිරිනිවන් පාන දවසේ දැන් අවුරුදු 160ක් ගෙවිලා. එදා හොඳට භාවනා කරනවා. භාවනා කරනකොට දැක්කා අද මට පිරිනිවන් පාන දවස හරිනේ. දැන් මගේ ආයුෂ ගෙවිලා ඉවරයිනේ කියලා දැක්කා. එහෙම භාවනාවෙන් නැගිටලා කුටි වලට ගිහිල්ලා අනෙක් ස්වාමීන් වහන්සේලා ඔක්කොටම අඬ ගැහුවා. ආයෂ්මතුන් එන්න එළියට. ආයෂ්මතුනි වඩින්න එළියට. මම පිරිනිවන් පානවා එන්න කියලා අඬ ගැහුවා. තමන්ගේ කුටි අතුර දුන්න අර සංඝයාට. දීලා උන්වහන්සේ මේ සංඝයාත් එක්කත් කතා බහ කරලා අවවාදිකුත් කරලා අදිෂ්ඨානයක් කරා මගේ පැවිදි ජීවිතයේ තුල මං කාගෙන්වත් කවමදාවත් මේ ජීවිත කාලේ උපස්ථානයක් ලැබලා නැහැ. කිසි කෙනෙකුට මං කරදරයක් වෙලා නැහැ මගේ ජීවිතේ. ඒ නිසා මම පිරිනිවන් පෑවට පස්සේ මගේ දේහේවත් තව කෙනෙකුට කරදරයක් නොවේවා කියලා අදිෂ්ඨානයක් කරා. එහෙම අදිෂ්ඨානයක් කරලා ඒ මොහොතේම එතනින් අහසට පැන නැගලා අහසේ පළඟක් බැඳගෙන පිරිනිවන් පෑවා. පිරිනිවන් පානකොටම විශාල පිරිසක් බලාගෙන සාදුකාර දෙනකොට අහසේ පිරිනිවන් පාන. ඒ පිරිනිවන් පානකොටම ශරීරයෙන්ම ගිනි ජාලාවක් හටගත්තා. තේජෝ කසිනේට සමවැදිලා පිරිනිවන් පෑවේ. කයෙන්ම හටගත්ත ගිනි ජාලාවකින් අහසෙම දේහය අහසේ දැවුණා. අලුවත් දැලිවත් දූවිලිවත් ඉතිරි වෙන්නේ නැතුව ගිතෙල් ටිකක් දැවෙනවා වගේ අහසෙම අතුරුදහන් වුණා කියන. උන්වහන්සේ අදිෂ්ඨානයක් කර අනාගතයේ දෙව් මිනිස් ලෝකයාට පින් කරගන්න. නිරෝගී සම්පත්තිය පිණිස මිනිසයන්ට පින් සිද්ධ කරගන්න මාගේ ශාරීරික ධාතුන් වහන්සේලා පමණක් පහළට වැටේවා කියලා අදිෂ්ඨානයක්. ඒ මත බක්කුල මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා විතරක් පල්ලෙහාට වැටුණා කියනවා. අනිත් ඔක්කොම දැවිලා අහසෙම අතුරුදහන් වුණා. මිනිස්සු කරඬු වලට සාදුකාර දීදී ඒ ධාතුන් වහන්සේලා අරගෙන
ඒ වරගෙන ගිහිල්ලා සෑයවල වල තැම්පත් කර කර වැඳුම් පිදුම් කරා කියලා. එතකොට හිතන්න දැන් අපි හිතමු සාමාන්‍ය රහතන් වහන්සේ නමක් මනුස්ස ලෝකේ පිරිනිවන් පෑවා කියලා ඇඳක හරි කාමරේ කුටියේ හරි. දැන් උන්වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ අනිත් අයට වෙහසක් තියෙනවනේ තින්නේ. අනිත් අය දැන් දර හොයන්න ඕනේ. සෑයක් හදන්න ඕනේ. ආදාහනෙට කටයුතු සූදානම් කරන්න ඕනේ. ඇඳ පිටින් උස්සගෙන යන්න ඕනේ. සෑයේ තැම්පත් කරන්න ඕනේ. ගිනි දල්වන්න ඕනේ. කී දෙනෙක් ඒ වෙනුවෙන් කටයුතු වෙහෙසෙන්න වෙනවද? බක්කුල හාමුදුරුවෝ හිතනවා මං ගිහි කාලෙවත් මගේ ජීවිතේ කවමදාවත් කිසි කෙනෙකුට මගේ කය කරදරයක් කරලා නැහැ. මන් නිසා කවුරුත් කරදර විඳලා නැහැ. කාගෙන්වත් උපස්ථානයක් ලැබලා නැහැ. ඒ නිසා පිරිනිවන් පෑවට පස්සේ මගේ දේහේවත් තව කෙනෙකුට කරදරයක් නොවේවා කියලා තමයි අහසේ පිරිනිවන් පාන්නේ. එතකොට උන්වහන්සේගේ ජීවිතයේ ওই කාරණා දිහා ගත්තාම මහා පුදුම පින්වන්ත කෙනෙක්. ඒ නිසා පින්වතුනි එවැනි බක්කුල මහරහතන් වහන්සේ මේ ශාසනයට බොච්චරයි. බුදුහාඳුරට ලෙඩ වුණා නන්නේ. අනෙක් සියලු රහතන් වහන්සේලා ලෙඩ වුණා. බක්කුල හාමුදුරුවෝ විතරයි ශාසනයේටම නිරෝගී සම්පත්තිය. ඒකට හේතුව උන්වහන්සේ පින් කරේම එකම අරමුණ. දැන් බුදුහාමුදුරුවෝ පාරමී පිරුවේ මොකටද? නිරෝගී සම්පත්තිය ලබන්නද? නෑ. උන්වහන්සේට අවශ්‍ය වුණේ අසංඛේය ගණන් සත්‍යයන්ව සංසාර දුකින් එතර කරවන්න මම ලෝතුරා බුද්ධත්වයට පත් වෙනවා කියන ප්‍රාර්ථනය. බුදුරජාන් වහන්සේ මේ ප්‍රාර්ථනෙන් උන්වහන්සේගේ ඉලක්කයට ගියා. සාරිපුත්ත හාමුදුරුවෝ සසර පින් කරගෙන ආවේ ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍රස්ථානෙ ලබන්නත් උන්වහන්සේට ඕන වුණේ අගසව් තනතුරු ප්‍රාර්ථනා කරන්න. ඒ ඉලක්කයට උන්වහන්සේ ගියා පින් කරගෙන. මුගලන් හාමුදුරුවෝ පින් කරේ නිරෝගී සම්පත්තිය ලබන්න නෙමෙයි. මුගලන් හාමුදුරන්ට අවශ්‍ය වුණේ අගසව් තනතුරු ප්‍රාර්ථනා කරන්නත් 이르දිවන්තයින් අතර අග්‍රස්ථානෙ ලබන්න. එතකොට තමන්ගේ ප්‍රාර්ථනාව හිතේ තියාගෙන කරන පිනට අනුව ඒ විදිහට තමයි තමන් සසරේ ඒ පින පුරාගෙන ඉලක්ක කරා ගියේ. බක්කුල හාමුදුරුවෝ සසර පින් කරද්දී අසංකේයකොත් කල්පලක්ෂයකට පෙර දැන් 80 මහා ශ්‍රාවකයන් පාරමී පුරන්න ඕනේ කල්පලක්ෂයයි. හැබැයි බක්කුල හාමුදුරුවන්ගේ ජීවිත කතාවේ තියෙන අසංකේයකොත් කල්පලක්ෂයකට පෙර බුදු කෙනෙකුට ගිලන් වෙච්ච වෙලාවේ අපෝපස්ථාන කරලා තමන් එදා තමයි ප්‍රාර්ථනාවක් කරන්නේ මට කුඩා වූද මහත් වූද රෝගයක් කියන වචනේවත් සංසාරේ අහන්නවත් මං ගැන නොලැබේ. එවැනි අදිෂ්ඨානයක් තුල මටත් නිරෝගී සම්පත්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් කරන. එහෙම ප්‍රාර්ථනා කරලා අසංකීයකුත් කල්පලක්ෂයක් පින් කරා. හැබැයි කල්පලක්ෂයකට පෙර තමයි බුදු කෙනෙක්ගෙන් විවරණයක් ලැබෙන්නේ. ඔබ තව කල්පලක්ෂයක් ගිය තැන ගෞතම බුද්ධ ශාසනයේ නිරෝගී භික්ෂූන් අතර අග්‍රස්ථාන ලැබෙනවා කියලා. එතකොට අපිට පේනවා මේ වගේ සසරේ පින් කරලා මහා පින් කරගත චරිත. හැබැයි මතක තියාගන්න තව ඔබට දැනෙන්න එක කතාවක් මම මේ කියන්නේ. එහෙම සසරේ පින් කරගෙන එනකොට වරදින්නත් බැයිද? පුළුවන්. මාර්ගඵලයක් ලබනකම් අනතුරු එහෙමයි අපිට. පින්ක දැන් බෝසතාණන් වහන්සේ හිතන අපේ බුදුහාමුදුරු සාරා සංඛේය කල්පලක්ෂයක් පාරමී පුරාගෙන එනකොට උන්වහන්සේගේ ජීවිතේ වැරදිච්ච අවස්ථා නැද්ද? වැරදුනා. අපායෙත් වැටිලා තියෙනවා. තිරිසන් ආත්මවල ඉපදි දැන් ජාතක කතාවල තියෙන තිරිසන් ලෝකේ වැටෙන. තිරිසන් ලෝකේ වැටෙන්නේ තිරිසන් ලෝකේ උපදින විදිය කර්මයක් බලවත් වුණාම වෙන දෙයකින් නෙමෙයි. හැබැයි අර පුණ්‍ය ශක්තියත් ඒත් එක්ක එනවා. කර්මයේ විපාකෙන් ලැබෙනවා. ඒ පිනක් තියෙනවා. ඒ නිසා තමයි සත්තු අතර ඉපදුනත් එක්ක එතන රජෙක්. මාළු පිරිසක් අතර ඉපදුන මත්ස්‍ය රාජ්‍යකයේ තියෙන මාළුන්ගේ එතනත් අර බුද්ධිය නුවණ පාවිච්චි කරන. ඊළඟට සසර පිනක් තියෙනවා. අකුසලයකින් ඉපදුනා වටුකුරුල්ලෙක් වෙලා වට්ටක පිරිතේ තියෙන. හැබැයි සංසාර පිනත් එක්ක සත්‍යක්‍රියාවක් කරලා වැසි හැදෑලා ඉන්න සැලැස්සුවා. ඒ වගේ අර මත්ස්‍ය රාජයා වටුකුරුල්ලට පුළුවන් වුණා ගින්නක් නිවන්න ප්‍රාර්ථනයක් අදිෂ්ඨානයක් කරලා ලැබුගින්න ආපස්සට හැරෙව අදිෂ්ඨානය. ඒ වගේ ඒ බෝධිසත්වරුන්ගේ සසර පිනක් තියෙනවා. හැබැයි කර්මයක් කරොත් ඒකේ විපාකයක් ලැබෙනවා. ඔය වගේ බොහෝ කාලයකට පෙර සසරේ පින් කරගෙන එන පාරමී පුරාගෙන එන මහා පින්වන්ත දෙන්නේ කල්ප ගණන් සසරේ පින් කරගෙන එන ගමනේ දෙන්න මනුස්ස ලෝකේ ඉපදිලා බුද්ධ ශූන්‍ය කාලෙක
බුද්ධ ශූන්‍ය කාලය කියන්නේ ඉතින් ධර්මයේ නැති කාලනේ. ඒ කාලේ ඉතින් කලාතුරකින් දකින්න තියෙන්නේ පසේ බුදු කෙනෙක්ව තමයි. දැන් බුද්ධ ශූන්‍ය කාලෙක ඉපදිලා දැන් දෙන්න ගෙදර රණ්ඩුවක්. ගෙවල් වල රණ්ඩු වෙන්නේ නැද්ද? ගෙවල් වල ගිනි කොටවල්. ගෙවල් වල රණ්ඩු යනවා. දැන් දෙන්න රණ්ඩුවක්. දැන් බිරිඳයි ස්වාමියයි දෙන්න රණ්ඩු වෙලා හොද්දටම රණ්ඩුව සැරටම යනකොට අනේ පසේ බුදු කෙනෙක් ආවා පාත්‍රය අරගෙන මිදුලට පිණ්ඩ පාතේ. ආපු ගමන් කේන්ති ගියා. දැන් කේන්තියෙන්නේ හිටියේ මේ කරදර ඇස්සේ මේ ආවා කියලා කේන්ති ගිහිල්ලා ගියා එළියට. ගිහිල්ලා වටපිට බලනකොට තියෙනවා කුණු ගඳ ගහන මඩ ටිකක්. අර කේන්තිය දැන් සමහර රට ගෙවල් වල රණ්ඩු වෙලා කේන්තිය වෙන කාගේ හරි පිටින් යවන්නේ නැද්ද? රණ්ඩු වෙනවා පොඩි එකා හිටියොත් කොල්ලට අල්ලගෙන ගහන්නේ. මිනිස්සයාට ගහන්න බැරි නිසා කොල්ලට ගහන්නේ. ඒක කේන්ති ගිය ගමන් බනහන රේඩියක උස්සලා පොලේ ගහන අය නැද්ද? ඒක තමයි හිතේ ස්වභාවය. කේන්ති ගිය ගමන් අර මඩ ටික අරගෙන දැම්ම පාත්‍රයට මේ කාපන් කියෝ. අර පසේ බුදු හාමුදුරන්ගේ ඉරියව්වක්වත් වෙනස් වුන්නේ නැහැ. උන්වහන්සේ හේම බොහොම මෛත්‍රියෙන් හිටියා. එහෙම ඉන්නකොටම පෙර පිනක් තියෙනවනේ කේන්ති ගිය වෙලාව වුණාට අයියෝ මං කරගත් අපරාධය කියලා බඩපපුව පත්තු වෙලා ගියා. එහෙම දන ගහලා වැන්දා. අනේ ස්වාමීනි මට සමා වෙන්න කිව්වා. කෝ දෙන්න පාත්‍රය කියලා තමන්ම මඩ දාපු පාත්‍රය ඉල්ලගත්තා. ඉල්ලගෙන ගිහිල්ලා හොදලා සුවඳ පැන් වලිනුත් හොදලා කිරිබත් එකක් පුරවලා පැණි දාලා ගෙනහල්ලා පූජා කළ දන ගහලා වැන්දා. උන්වහන්සේ වැඩියා. ඔය සිදුවීම බොහෝ කාලයකට පෙර වෙච්ච දෙයක්. ඒකේ විපාකේ ඊළඟ ජීවිතේ කාන්තාව දැන් අර කාන්තාව තමයි ওই දේ කරේ ස්වාමියාත් එක්ක රණ්ඩු වෙන අතරේ. මනුස්ස ලෝකෙට ආවා. ලස්සන කාන්තාවක් තරුණ වයසේ. විවාහ යෝජනා එන අර සංසාරි ස්වාමියා වෙච්ච කෙනාම දැකලා විවාහ යෝජනාව ආවා. දෙමව්පියොත් කැමති වුණා. දැන් පෙරහැරෙන් විවාහ කරලා පෙරහැරෙන් අරගෙන ගියා ගෙදරට. කැන්දගෙන ගිහිල්ලා ගෙදරට අඩිය තියපු දවසේම මුළු ගේම අසූචි ගඳයි. මඩ ගඳයි අසූචි ගඳයි. එතකන් නැහැ කිසි කරදරයක්. හොඳට හිටියා ගිහි කාලේ හිටියා. මෙන්න විවාහ වුණා. එක්කන් ගිහිල්ලා ගෙදරට ගෙනහිල්ලා අඩිය තියෙනකොටම ගේම අසූචි ගඳයි. නෑදෑයෝ දෙමව්පියෝ කිව්වා මේ මොකෙද්ද මේ මුළු ගේම ගඳයි ගෙනියපන් කිව්වා අදම. එදා රෑම ගෙනල්ලා ආපහු ගෙදරට ගෙනල්ලා දාලා ගියා. ඉවරයි. මගුල එතනින්ම ඉවරයි. ඊට පස්සේ ටික දවසකින් තව ස්වාමියෙකුට විවාහ කරලා දුන්නා. ඒ ස්වාමියාත් විවාහ වෙලා අනේ එක්කරගෙන ගියා මල් ගහලා සුවඳ කරගෙන පෙරහැර එක්කන් ගියා. ගෙදරට ගිහිල්ලා අඩිය තියෙනකොට මුළු ගේම අසූචි ගඳයි. කර්ම විපාකේ ආවේ මේ විදිහට. ඔය වගේ විවාහ කීපයක් වුණා එකක්වත් හරි ගියේ නැහැ. දැන් ලැජ්ජයි. ගෙදරට ලාඬා තරුණ වයසේ ගෙදරටලා ඉන්නවා. මොකද්ද මං කරපු කර්මයේ කියලා අඬ ඉන්න. ඔහොම ඉන්නකොට විපස්සී බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා ධාතුන් වහන්සේලා තැන්පත් ධාතු සෑයක් හදනවා. මිනිස්සු තමන්ගේ පුද පූජා වටිනා දේවල් අරගෙන යනවා සෑය නිදන් කරන්න. ඒ වෙලාවේ කල්පනා වුණා තමන්ගේ ආභරණ ටික කනේ කරේ වලලු ටික තියෙනවා. මේවා දැන් වැඩක් නෑ මට ස්වාමියෙකුත් නෑනේ මොකටද මේවා? ඒවා ඔක්කොම අරගෙන උණු කරලා රන් ගඩොලක් හැදුවා කියන. ගඩොලක් හදලා නිල් මානෙල් මිටියක් එක්ක හිස තියාගෙන බුදු ගුණ සිහි කර කර ගිහිල්ලා අර සෑයට රන් ගඩොල පූජා කරා. පූජා කරන දවසේ විනේස භාවය කියන්නේ ගඩොල පූජා කරනකොටම අර පළවෙනි ස්වාමියාට මතක් වුණා කොහේ ඉන්නවද දන්නේ නැහැ කියලා මතක් වුණා. හිතට ආවා. සේවකයන්ට කිව්වා ගිහින් බලන්න කියලා. බලනකොට ඉන්නවා කියලා දැනගත්තා. දෝලාවක් එව්වා එන්න කියලා එන්න බෑ කිව්වා. ආභරණ නැහැ මට යන්න බෑ කිව්වා. ඉස්සර විවාහ කළා කියන්නේ ආභරණ තිබ්බොත් විතරයි කියලා. ආභරණ නැති නිසා මට බෑ කිව්වා. ස්වාමියා කිව්වා නෑ මට ආභරණ එපා. ආභරණ මම දෙන්නම් කියලා ආභරණත් එක්කම ආයි දෝලාවක් කිව්වා. එදා ආභරණ පැලඳගෙන දෝලාවේ ඒ ගෙදරට ගිහිල්ලා අඩිය තියනකොට මුළු ගේම නිල් මානෙල් සුවඳයි කියලා. දන්නවද බොයි කවුද කියලා? එදා බිරිඳ තමයි බද්රා කාපිලානි. එදා ස්වාමියා තමයි අපේ බුද්ධ ශාසනයේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. ඔය සංසාරේ වැරදිච්ච එක සිදුවීමක්. පාරමී පුරාගෙන එන ආත්මික.
හැබැයි මතක තියාගන්න ඒ වැරද්ද වුණත් එතනම නිවැරදි කරගත්තේ නැද්ද? කේන්ති ගිහිල්ලා අර වැරදි වැඩේ කරා තමයි. අනේ ස්වාමීනි සමා වෙන්න කියලා ඉක්මනට අර මඩ ටික හොදලා කිරිබත් පාත්‍රයක් පූජා කළා සමාව ගත්තා. ඒ නිසා තමයි විපාක එනකොට ඒකෙන් මිදෙන ක්‍රමයක් පහළ වුනේ නැත්නම් පහළ වෙන්නේ නැත්නම් විඳෝලා කල්ප ගණන් විඳෝ යනවා මිසක් කවදාවත් ගැලවෙන ක්‍රමයක් පහළ වෙන්නේ නැහැ. මතක තියාගන්න වැරදුනොත් සමාව ගන්න. ජීවිතේ වැරද්දක් වුණොත් ඒක හදා ගන්න. ඒකයි අපි ශික්ෂාපදයක් කැඩුනත් ගිහිලා තුනුරුවන් කමා කරගෙන ආයි පන්සිල් අරගෙන හදාගන්නේ. ආයතින් සංවරයට එනවා කියන්නේ ඒකයි. අන්න එතනමයි අපිට නිවැරදි වෙන්න තියෙන මාර්ගය, ධර්මයේ විවර කරගන්න තියෙන මාර්ගය. ඒ නිසා පින්වතුනි ගුණධර්ම පුරන්න, සද්ධාදී ගුණධර්ම දියුණු කරගන්න, පින් කරත් මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල ඔබට ඕන තරම් පින් කරගන්න පුළුවන් කාලයක් මේ. අද කොච්චර පින් කරගන්න පුළුවන්ද නේ? මොන තරම් මිනිස්සු පින්කම් කරනවද? දැන් ගොඩක් ඇත්තටම ගත්තොත් යුද්ධය අවසන් වෙලා දැන් මේ අවුරුදු කීපේ එනකොට විශාල වශයෙන් සාසනික දියුණුවක් ආවේ නැද්ද? ආවා. අද බලන්නකො රුවන්වැලිසෑය ළඟට ගිහිල්ලා කොච්චර කප්රුක් පූජා කරනවද? කොච්චර මිනිස්සු පින්කම් කරනවද? හැම තැනම වේගෙන් පින්කම් චෛත්‍ය හැදෙනවා, පින්කම් කරනවා, බොහෝ බණ අහනවා. මේ ඔක්කොම යුද්ධය අවසන් වීමත් එක්ක සම්බුද්ධත්ව ජයන්ති ආවෙත් ඒත් එක්කමනේ. අන්න එතනින් තමයි සාසනික බැබලීම පටන් ගත්තේ. ඒ නිසා පින්වතුනි ඔබ හැම දිනාමත් මේ මනුස්ස ලෝකේ හුස්ම ටික යන්න කලින් අප්‍රමාදීව සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන ඔබ හැම දිනාටම උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා කියලා ආශිර්වාද කරනවා. ඉතින් අද මේ උතුම් ධර්ම දේශනාවෙන් රැස් කරගත් සියලුම පින් සියලු දෙවියෝ සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දිනාටම ලැබේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම තවත් පරම්පරාගත මිය පරලොව ගිය සියලු ඥාතීන් සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. යුද බිමේ මිය පරලොව ගිය සියලු රණවිරුවනු සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙන්න. ඒ වගේම ඔබ හැම දිනාටමත් විශේෂයෙන් ඔබත් සමග අද මේ ධර්ම දේශනාව වෙනුවෙන් මැදිරියට වැඩම කොට වදාළ පූජනීය නායක හාමුදුරන් වහන්සේට නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. උන්වහන්සේගේ ශාසනික කටයුතු දියුණු කරගෙන සීල සමාධි ප්‍රඥා වඩාගෙන ප්‍රාර්ථනීය බෝධියකින් ධර්මාවබෝධයටම උන්වහන්සේටත් මේ පින ආශිර්වාදයක් වේවා කියලා අපි ආශිර්වාද කරමු. එහෙමනම් ඔබ හැම දිනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ඔබ හැම දිනාටම උතුම් ධර්මාවබෝධයම ලැබේවා කියලා ආශිර්වාද කරමු. කොහොම වැඳ ගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. හැම දිනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.